ආයිබෝවන් අපි අද භෞතික විද්‍යාව යටතේ තියෙන යාන්ත්‍ර විද්‍යාව පාඩම් මාලාවේ පළවෙනි පාඩම දෛශික පාඩම පිළිබඳව කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ දෛශිකයක් කියලා කියන්නේ? දෛශිකයක් කියලා කියන්නේ යම්කිසි විශාලත්වයක් සහ දිශාවක් සහිතව තියෙන රාශියක්. එතකොට විශාලත්වයක් සහ දිශාවක් තියෙන රාශීන් වලට අපි දෛශික රාශීන් කියනවා වගේම විශාලත්වයක් පමණක් තියෙන දිශාවක් නැති රාශීන් වලට අපි කියන්නේ අදිශ රාශි කියලා. එතකොට උදාහරණයක් විදිහට බැලුවොත් අදිශ රාශීන් අපිට ගන්න පුළුවන් කාලය. කාලය අපි පැය මිනිත්තු තත්පර වලින් මෙච්චරයි කියලා කියනවා. ගාන ප්‍රමාණය කොච්චරද කියලා කියනවා. අපි දිශාවක් කියන්නේ නැහැ. දුර ගත්තොත් අපි දුර කිලෝමීටර් වලින් මීටර් වලින් සෙන්ටිමීටර් වලින් ඒ අදාළ ඒකකයෙන් අපි ඒකේ ප්‍රමාණය කියනවා. හැබැයි දිශාවක් අපි සටහන් කරන්නේ නැහැ. ස්කන්ධය අපි බර බලනකොට කිලෝග්‍රෑම් වලින් කියනවා. අපි කියන්නේ නැහැ දිශාවක් ඒ සම්බන්ධයෙන්. ඒ වගේම වර්ගඵලය පරිමාව වගේ රාශීන් අපි අදිශ රාශීන් විදිහට සලකනවා. හේතුව විශාලත්වයක් විතරයි තියෙන්නේ, දිශාවක් නැහැ. ඊළඟට අපි උදාහරණ විදිහට බැලුවොත් දෛශික රාශීන්ට විශාලත්වයක් තියෙන දිශාවක් සහිත රාශී බලය, ප්‍රවේගය, විස්ථාපනය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. බලය කිව්වොත් බලයට යම්කිසි විශාලත්වයක් තියෙනවා. ඒ වගේම බලය ක්‍රියා කරන යම්කිසි දිශාවක් තියෙනවා. උදාහරණයක් විදිහට උතුරු දෙසට නිව්ටන් 10ක බලයක්, නැගෙනහිර දෙසට නිව්ටන් 5ක බලයක්, බටහිර දෙසට නිව්ටන් 6ක බලයක්. මේ වගේ අපිට පුළුවන් එතකොට විශාලත්වයක් සහ දිශාවක් සහිතව බලය පෙන්වන්න. ඊළඟට අපි ප්‍රවේගය ගත්තොත් යම්කිසි වස්තුවක් චලනය වෙන ප්‍රවේගය ඒකාකාර ප්‍රවේගයකින් යනවා. අපි හිතමු තප්පරයට මීටර 10ක ඒකාකාර ප්‍රවේගයකින් යන වස්තුවක්. එතකොට ඒ ප්‍රවේගය යම්කිසි දිශාවකට තිබිය යුතුයි. එහෙමනම් අපි ප්‍රවේගය කියන එක අපිට සලකන්න පුළුවන් දෛශිකයක් විදිහට. ඊළඟට විස්ථාපනය. විස්ථාපනය කියලා කියන්නේ යම්කිසි ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට තියෙන දුර සහ දිශාව. ඒ දෙකම අපි විස්ථාපන විදිහට සලකනවා. එහෙමනම් දැන් දෛශික රාශීන් සහ අදිශ රාශීන් කියන දෙකේ වෙනස ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ඊළඟට අපි බලමු කොහොමද අපි දෛශිකයක් නිරූපණය කරන්නේ කියලා. දෛශිකයක් නිරූපණය කරන ආකාරය. දෛශිකයට විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා. එහෙමනම් අපිට තියෙන සරලම ක්‍රමය තමයි සරල රේඛා ඛණ්ඩයක් මගින් දෛශිකයක් නිරූපණය කිරීම. ඒකෙදි අපි සලකනු ලබන සරල රේඛා ඛණ්ඩයේ තියෙන දිග අපිට පුළුවනි දෛශිකයේ විශාලත්වයට සමාන කරන්න. අපිට පුළුවන් අනුපාතයක් සලකලා ඒ අනුපාතය අනුව එක අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු නිව්ටන් 10ක බලයක් කියලා. නිව්ටන් 10ක බලයේ නිව්ටන් 10 කියන්නේ එක නිව්ටන් එකක් එක සෙන්ටිමීටරයකින් පෙන්වන විදිහට සෙන්ටිමීටර් 10ක රේඛාවක් ඇන්දොත් අපිට එතකොට ඒ දෛශිකයේ විශාලත්වය නිරූපණය කරන්න පුළුවන් මේ සරල රේඛා ඛණ්ඩයෙන්. ඒ වගේම අපිට පුළුවන් බලයේ දිශාව අපි සලකනු ලබන යම්කිසි තලයකට සාපේක්ෂව අංශක කීයකින්ද තියෙන්නේ කියන එක පැහැදිලිව පෙන්වන්න. එතකොට අපි අර අඳින සරල රේඛා ඛණ්ඩයේ විශාලත්වයෙන් අපිට පුළුවන් දෛශිකයේ විශාලත්වය නිරූපණය කරන්න. ඒ සරල රේඛා ඛණ්ඩය යම්කිසි තලයක සිට කොයිතරම් ආනතයකින් යනවද කියන එකෙන් කියන්න පුළුවන් එයාගේ දිශාව. එතකොට දෛශිකයක් නිරූපණය කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි සරල රේඛා ඛණ්ඩයකින් නිරූපණය කිරීම. අපි බලමු උදාහරණයක්. අපි හිතමු උතුරු දිශාවට නිව්ටන් 4ක බලයක් තියෙනවා. එතකොට
මේක අපි සරල රේඛා ඛණ්ඩයකින් කොහොමද නිරූපණය කරන්නේ? අපි සරල රේඛාවක් අඳිනවා. අපි සලකනු ලබන පරිමාණයකින් මෙයාව 4කට බෙදෙන විදිහට. එතකොට 1 සෙන්ටිමීටර එකකින් නිව්ටන් එකක් මේකේ පෙන්නනවා. එතකොට නිව්ටන් 1යි 2යි 3යි 4යි. ඊළඟට තියෙන්නේ උතුරු දිශාව. අපි සැලකුවොත් මේ විදිහට තිරස්තලයට ලම්බකව ඇන්දොත් දැන් තියෙන උතුරු දිශාව. ඒ වගේම ඒ දිශාව පෙන්눔 කරන්න අපිට පුළුවන් ඊතලයක හිසකින්. එතකොට මෙතෙන්ට අපි මේ ඊතලයේ හිස දැම්මහම අපේ දෛශිකය නිවැරදිව නිරූපණය කරා වෙනවා. අපිට පුළුවන් මේ 4 නිව්ටන් කියන බලය මෙයාගේ දීලා පෙන්නන්න. මේක තමයි දෛශිකයක් නිරූපණය කරන්න තියෙන සරලම ලේසිම ක්‍රමය වෙන්නේ. එතකොට අයසරයක් බැලුවොත් අපි කරන්නේ යම්කිසි සරල රේඛා ඛණ්ඩයක් භාවිතා කරනවා යම්කිසි පරිමාණයකට. ඒ පරිමාණය අපිට ඕන ආකාරයකට යොදා ගන්න පුළුවන්. අපි මේ බලයේ ප්‍රමාණය මේ සරල රේඛා ඛණ්ඩයේ දිගෙන් නිරූපණය කරනවා. ඊළඟට බලයේ දිශාව මොකක්ද කියන එක අපිට පුළුවනි අංශක ගානකින් කෝණයකින් නිරූපණය කරන්න. අපි තව උදාහරණයක් බලමු. අපි හිතමු අපිට ඊළඟට දීලා තියෙනවා නැගෙනහිරින් උතුරට අංශක 30ක ආනතියක් සහිත නිව්ටන් 5ක බලයක් නිරූපණය කරන්න කියලා. එතකොට පළවෙනි දේ තමයි අපි අපේ දිශාව හරියට අඳුනා ගන්න ඕනේ. නැගෙනහිර දිශාවෙන් උතුරු දෙසට අංශක 30ක ආනතියක්. අපි ඉස්සෙල්ලා මේ විදිහට අංශක 30ක ආනතියන විදිහට රේඛා ඛණ්ඩය ඇඳලා ඊට පස්සේ නිව්ටන් 5ක බලය අපේ පරිමාණයකට අනුව මේ රේඛාවේ දිගට භාවිතා කරනවා. අපි මේක ඇඳොත් සෙන්ටිමීටර් 5 කියලා හිතලා 2යි 3යි 4යි 5යි. දැන් සෙන්ටිමීටර් 5කින් අපි නිරූපණය කරලා තියෙනවා නිව්ටන් 5ක බලය. එතකොට මේක සම්පූර්ණ වෙන්න නම් අපි E හිස මෙතෙන්ට යොදන්න ඕන. නිව්ටන් 5යි. එතකොට මේ තියෙන්නේ නැගෙනහිරින් උතුරට අංශ 30ක ආනතියක් සහිත නිව්ටන් 5ක බලයක් නිරූපණය කරන ආකාරය. ඊළඟට අපි බලමු කොහොමද දෛශිකයක් අංකණය කරන්නේ කියලා. දෛශිකයක් අංකණය කරන ක්‍රම කීපයක් තියෙනවා. අපි හිතමු මේ විදිහටම AB කියලා දෛශිකයක් අපිට තියෙනවා. මේකේ දිග සිම්පල් A නම් මෙයා අපි හිතමු අංශක 30කින් ආනතව තියෙනවා කියලා. අපි කොහොමද මේ AB දෛශිකය හඳුන්වන්නේ? AB දෛශිකය හඳුන්වන්න පුළුවන් අපිට AB කියලා ලියලා උඩින් මේ විදිහට E හිසක් සහිත රේඛා ඛණ්ඩයක් දැක්වෙන්න. මේ තියෙන්නේ AB දෛශිකය කියන එක. මේකෙන් හොඳට මතක තියාගන්න අපි මේ E හිස පටන් ගන්න තැන තියෙන අකුර තමයි පළවෙනියට පාවිච්චි කරන්නේ. E හිස ඉවර වෙන තැන තියෙන අකුර අන්තිමට පාවිච්චි කරනවා. මේක එක ක්‍රමයක්. තව විදිහකට දෙන්න පුළුවන් අපිට මේ විදිහට දෙන්නත් පුළුවන්. එතකොට අපිට මේ විදිහට දීලා තිබ්බොත් අපි මේක තමයි දෛශික විදිහට ලියන්නේ. ඒ දෛශිකය. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. මේකම සමානයි ඒ අකුර ලියලා පල්ලෙහින් පොඩි ඉරක් අඳිනවා. සමහර වෙලාවලට ගණන් වල මේ විදිහටත් දෙනවා. මේ ආකාර මම මේක AB කියන එකත් මේකෙම ලියන්නම්කෝ. මේ ඕනෑම ආකාරයකින් අපිට දෛශිකයක් අංකණය කරන්න පුළුවන්. අපි හිතමු මෙන්න මේ විදිහට තියෙන දෛශිකයක්. මෙයාගේ E හිස තියෙන්නේ මේ පැත්තට. මෙයා C, මෙයා D. මෙයාට යම්කිසි අංශක ගානක් තියෙනවා අපි 30යි කියලා හිතමු දැනට. මේ වගේ එකක් අපි CD දෛශිකය කියලා නම් කරොත් වැරදි. හේතුව ඊතලයේ තියෙන්නේ D සිට C දක්වා. එහෙමනම් අපි මේක නම් කරන්නේ DC දෛශිකය කියලා. DC දෛශිකය කියලා. හොඳට මතක තියාගන්න අපේ රේඛාව පටන් ගන්න තැන අකුර මුලින් එන්නේ E හිස තියෙන අකුර දෙවෙනියට එන්නේ. ඊළඟට අපි බලමු කොහොමද ඍණ දෛශිකයක් අපි අංකණය කරන්නේ කොහොමද ඇඳලා දක්වන්නේ කියලා.
ඕනෑම දෛශිකයක් සැලකුවොත් මේ විදිහට AB කියලා යම් කිසි ආනතියක් තියෙන මේකේ ධන දෛශිකය තමයි අපි AB කියලා කියන්නේ. එතකොට අපි මේ දෛශිකයේ ඊතලයේ හිස එහෙමත් නැත්නම් මේ දෛශිකයේ දිශාව අංශක 180කින් ප්‍රතිවිරුද්ධ පැත්තට දුන්නොත් එයා මේ AB දෛශිකයේ ඍණ දෛශිකය බවට පත් වෙනවා. ඒ කියන්නේ AB දෛශිකයේ දිශාව අංශක 180කින් ආපස්සට හරවලා ඇන්දොත් ඒ කියන්නේ මේ තියෙන දෛශිකයම අපි මේ පැත්තට අඳිනවා. එතකොට මේ තියෙන්නේ මේ AB දෛශිකයේ ඍණ දෛශිකය. අපි මේක ලියන්නේ ඍණ AB දෛශිකය කියලා. ඒ වගේම මේක අපිට ලියන්න පුළුවන් මේකම සමානයි BA දෛශිකයට. හොඳයි. අපි ඊළඟට බලමු මේ දෛශික එකතු කරන්නේ කොහොමද අඩු කරන්නේ කොහොමද කියන එක. අපිට දිශාවන් දෙකකට දෛශික දෙකක් දීලා තිබුණොත් අපි කොහොමද මේ දෛශික එකතු කිරීම හෝ අඩු කිරීම කරන්නේ? උදාහරණයක් විදිහට අපිට නිව්ටන් 5ක දෛශිකයක් දීලා තියෙනවා නැගෙනහිර දෙසට. තවත් දෛශිකයක් දීලා තියෙනවා නිව්ටන් 3ක ඒකත් නැගෙනහිර දෙසට. එතකොට අපි මේ දෛශික දෙක එකතු කරන්නේ කොහොමද? අපි මේ දෛශික දෙක එකතු කරනකොට කරන්නේ මේ කැමති එක දෛශිකයක් ඉස්සෙල්ලා අරගෙන අපි අපේ සරල රේඛා ඛණ්ඩයෙන් නිරූපණය කරනවා එයාගේ දිග 1 2 3 4යි. අපි හිතමු අපි AB දෛශිකය ගත්තා. එයාගේ නිව්ටන් 5 අපි සරල රේඛාවේ නිරූපණය කරලා හරියටම කොටස් 5කට බෙදලා. ඊළඟට දෙවෙනි දෛශිකයේ ආරම්භක ස්ථානය මේ පළවෙනියට අපි අඳපු දෛශිකයේ අවසන් වන ස්ථානයෙන් පටන් ගන්නවා. ඊළඟට මෙයාගේ දිශාව. මෙයාගේ දිශාව තියෙන්නේ නැගෙනහිරටම. එතකොට මෙයාත් පරිමාණයට අඳිනවා මෙයාගේ නිව්ටන් 3යි. එතකොට මෙයා 1යි 2යි 3යි. එහෙමනම් මේක තමයි මේකේ සම්ප්‍රයුක්ත දෛශිකය වෙන්නේ. මෙයාගේ E හිස අපි මේ පැත්තට යොමු කරන්න පුළුවන්. ඒත් සම්පූර්ණයෙන් එකතු කරලා බැලුවොත් මේ දෛශික දෙකේ එකතු වෙනවා නිව්ටන් 8ක්. අපිට මේක ලියන්න පුළුවන් AB දෛශිකය එකතු කිරීම BC දෛශිකය සමානයි සම්පූර්ණයෙන් ගත්තොත් AB එකතු කිරීම BC කියන්නේ AC දෛශිකය. මේ විදිහට අපිට මේක නිරූපණය කරන්නත් ලියලා පෙන්නන්නත් පුළුවන්. හොඳයි. අපි ඊළඟට බලමු ආනතියක් සහිතව තියෙන දෛශික කොහොමද එකතු කරන්නේ කියලා. අපි හිතමු මේ විදිහට දෛශික දෙකක් තියෙනවා කියලා. එකක් නැගෙනහිර දිශාවට නිව්ටන් 5කුත් අනිත් එක නැගෙනහිර දිශාවේ සිට උතුරු දිශාවට අංශක 30ක ආනතයකින් නිව්ටන් 6කුත් දීලා තියෙනවා. මේ දෛශික දෙක එකතු කරන්න කියලා කිව්වා. මේ දෛශික එකතු කරනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දෛශික එකතු කිරීමේ ත්‍රිකෝණ නීතිය. අනිත් එක දෛශික එකතු කිරීමේ සමාන්තරාශ්‍ර නීතිය. අපි බලමු මේ දෙක වෙන වෙනම කොහොමද කරන්නේ කියලා. අපි පළවෙනියට සලකමු දෛශික එකතු කිරීමේ ත්‍රිකෝණ නීතිය. මේකදී අපි කරන්නේ මේ අපිට දීලා තියෙන දෛශික දෙක අපි සලකනු ලබන ත්‍රිකෝණයක අනුබද්ධ පාද දෙකෙන් නිරූපණය කිරීම. අනුබද්ධ පාද දෙකෙන් නිරූපණය කිරීම. කොහොමද ඒක කරන්නේ? මම මේ AB කියන දෛශිකය ඉස්සරලා සලකලා ඒ AB දෛශිකය රේඛා ඛණ්ඩයෙන් නිරූපණය කරනවා. මෙයා නිව්ටන් 5ක් තියෙනවා. මෙයා AB දෛශිකය. ඊළඟට මේ දෙවෙනි දෛශිකය මේ අපි අවසන් කරපු තැන ඉඳලා අංශක 30ක කෝණයකින් එයාගේ රේඛාවේ දිගින් නිරූපණය කරනවා. මෙයා 6ක්. 1 3 4 5 6. එතකොට මේ නිරූපණය කරලා තියෙන්නේ
BC දෛශිකය. AB දෛශිකය BC දෛශිකය. එතකොට මේ දෛශික දෙකේ එකතුව එහෙම නැත්නම් සංප්‍රයුක්තය අපිට ගන්න පුළුවන් මෙන්න මේ ආරම්භක ස්ථානයත් අපි මේ ඇඳපු දෛශික දෙකේ අවසන් ස්ථානයත් අතරල සරල රේඛාවකින් යා කළාම මම මේ A සහ C කියන එක සරල රේඛාවකින් යා කරනවා. මේ විදිහට සරල රේඛාවකින් යා කරාට පස්සේ ඒ සරල රේඛාවේ දිගින් තයේ විශාලත්වය අපිට ගණනය කරගන්න පුළුවන්. මෙයා කොච්චර දිගද කියලා මනලා බැලුවොත් එහෙම නැත්නම් අපි ජ්‍යාමිතිය පාවිච්චි කරලා මේකට උත්තරේ හොයාගත්තොත් අපිට පුළුවන් මේ දෛශික දෙකේ එකතුවේ සංප්‍රයුක්තය එහෙම නැත්නම් මේ දෛශික දෙකේ එකතුවේ විශාලත්වය හොයාගන්න. ඊළඟට මේ දෛශිකයේ අපේ සංප්‍රයුක්ත දෛශිකයේ ආනතිය කොච්චරද කියලා හොයාගන්න පුළුවන් මෙන්න මේ කෝණය හොයාගත්තොත්. මේක මම θ කියලා ලිව්වොත් මෙන්න මේ අගයෙන් අපිට පුළුවන් මේ දෛශික දෙකේ එකතුව හොයාගන්න. මේක තමයි අපේ දෛශික එකතු කිරීමේ ත්‍රිකෝණ නීතිය කියලා කියන්නේ. අපි ඊළඟට බලමු තව උදාහරණයක්. අපිට දීලා තියෙනවා දෛශික දෙකක්. එකක් මේ විදිහට අංශක 30කින් නිව්ටන් 5ක් තියෙනවා. ඊළඟ එක මේ විදිහට අංශක 30කින් නිව්ටන් 4ක්. අපිට මේ දෛශික දෙක එකතු කරනකොට අපේ නීතිය භාවිත කරන්න පුළුවන් ත්‍රිකෝණ නීතිය. අපි සලකනවා මෙයා AB මෙයා BC කියලා. එතකොට AB දෛශිකය අපි ඉස්සෙල්ලා මඳිනවා. එයා නිව්ටන් 5ක් තියෙන අංශක 30කින් 1 3 4යි 5යි. ඊළඟට මේ AB දෛශිකය ඊට පස්සේ BC දෛශිකය අඳිනවා. මෙයා තිරස්තලයට අංශක 30කින් මේ විදිහට අඳින්න පුළුවන්. එයාගේ දිග 4යි. ඒකක 4යි. එහෙමනම් මේ දෛශිකයයි මේ දෛශිකයේ එකතුව මේ විදිහට මෙතනින් පටන් ගත්තා මෙතෙන්ට ආව මෙතෙන්ට ගියා. මේ දෛශික දෙකේ එකතුව අපිට ගන්න පුළුවන් මෙන්න මේ අවසන් කරපු රේඛාවෙන් ඇඳලා ඉවර කරපු රේඛාවෙන්. එතකොට මෙයා A B C එහෙමනම් AB දෛශිකය එකතු කිරීම BC දෛශිකය කියන්නේ AC දෛශිකයට. AB දෛශිකය එකතු කිරීම BC දෛශිකය සමානයි AC දෛශිකයට. අපිට ත්‍රිකෝණමිතිය භාවිතා කරලා මේ රේඛා ඛණ්ඩයේ දිග හොයාගන්න පුළුවන්. ඒ දිග AC දෛශිකයේ විශාලත්වයට සමාන වෙනවා. ඊළඟට මේ දෛශිකය තිරස්තලයට කොපමණ ආනතියකින් තියෙනවද කියලා මෙන්න මේ කෝණය හොයාගෙන ගණනය කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි බලමු මොකක්ද මේ දෛශික එකතු කිරීමේ සමාන්තර ආශ්‍ර නීතිය කියන්නේ කියලා. අපි හිතමු මේ විදිහට එක දෛශිකයක් දීලා තියෙනවා. නිව්ටන් 10ක්. අවදෛශිකයක් දීලා තියෙනවා. මේ පැත්තට අංශක 45කින් නිව්ටන් 8ක්. එතකොට මේ විදිහට දෛශික දෙකක් දුන්නාම අපි මේ දෛශික දෙකේ ආරම්භක ස්ථානය එක තැනකට ගන්නවා. එක ලක්ෂයකට. මේ ලක්ෂයේ ඉඳලා මේ නිව්ටන් 10 ක්‍රියාත්මක වෙනවා. අංශක 30කින්. මේ නිව්ටන් 8 මේ ලක්ෂයෙන්ම අංශක 45කින් ක්‍රියාත්මක වෙනවා. මේ අංශක 45. මේ විදිහට බල දෙක එකම ලක්ෂයකින් ක්‍රියා කරන ලෙස අපි සලකනවා. අපි අර විදිහටම මේ රේඛා ඛණ්ඩ හරි පරිමාණයකට අරගෙන මේ දුරවල් නිරූපණය කරලා ඇඳ ගන්න ඕන. අපි මේ පැත්ත මේ නිව්ටන් 10 ඇඳගමු. අපි මෙතන O A B කියලා සැලකුවොත් මේ තියෙන්නේ O
ඒ දෛශිකය. ඊට පස්සේ මේ අංශක 30කින් ආනත. ඊට පස්සේ අංශක 45කින් මෙයා 8ක් තියෙනවා. දැන් අපේ රේඛා ඛණ්ඩ දෙකකින් පරිමාණයට මේ දෛශික දෙක ඇන්දා. දැන් මේ දෙකේ මේ පාදවලට සමාන්තරව මේ දෛශික අවසන් වන තැන්වල ඉඳලා අනිත් පාදවලට සමාන්තරව සමාන්තර රේඛා ඇඳ ගන්නවා. මේ රේඛාවට සමාන්තරව තිත් රේඛාවක් ඇඳගත්තා. මේ රේඛාවට සමාන්තරව තිත් රේඛාවක් ඇඳගත්තා. දැන් මෙතන සමාන්තර ආශ්‍රයක් නිර්මාණය වෙනවා. හේතුව මේ දිගට මේ දිග සමානයි, මේ දිගට මේ දිග සමානයි. මේ අපි දික් කරගත්ත රේඛා ඡේදනය වන තැනයි මෙන්න මේ ආරම්භක ලක්ෂ්‍යය අතර අපි සරල රේඛාවක් ඇඳහම මේ දෛශික දෙකේ එකතුවයකින් කියවෙනවා. මේ සමාන්තර ආශ්‍ර නීතියේ පැහැදිලි කරන්නේ මෙන්න මේක. අපි දෛශික දෙක එක ලක්ෂයකින් ක්‍රියා කරන විදිහට ඇඳලා ඒ ඇඳපු දෛශිකයේ රේඛාවලට සමාන්තරව රේඛා ඇඳලා ඒ ඡේදනය වන ස්ථානය සහ ආරම්භක ස්ථානය අතර අඳිනු ලබන රේඛාවෙන් අපිට මේ සලකනු ලබන දෛශික දෙකේ එකතුව එහෙම නැත්නම් සම්ප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. මේකෙදී OA දෛශිකය එකතු කිරීම OB දෛශිකය සමානයි OC දෛශිකය වෙනවා. මෙතනදිත් අපිට ජ්‍යාමිතිය සහ ත්‍රිකෝණමිතිය කියන සංකල්ප භාවිතා කරලා මේ OC කියන දුර හොයාගන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු කොහොමද මේ දුරවල් හොයාගන්නේ කියලා. හොඳයි. අපි දැන් කතා කරේ දෛශික දෙකක් සම්බන්ධ වෙච්ච ගැටලු ගැන. අපි හිතමු දෛශික 3ක් 4ක් 5ක් සම්බන්ධ වෙනකොට කොහොමද එකතුව හොයාගන්නේ කියලා. මේ වගේ වෙලාවට අපි භාවිතා කරනවා දෛශික එකතු කිරීමේ බහුවස්ත්‍ර නීතිය. අපි හිතමු අපිට මෙන්න මේ දෛශික 4 එකතුව හොයන්න දීලා තියෙනවා කියලා. එතකොට අපි කරන්නේ ත්‍රිකෝණ නීතියේදී භාවිතා කරපු විදිහටම එක දෛශිකයක් අරන් ඒ දෛශිකය නියම පරිමාණයට රේඛාවක ලකුණු කරලා නියම දිශාවත් එක්ක ඒක අවසන් වෙන තැනින් දෙවෙනියට අපි සලකන ලබන දෛශිකය ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි දෛශිකය ගන්නවා. ඒ විදිහට දිගින් දිගට ඇඳගෙන ගිහිල්ලා අවසන් වන රූපයේ ආරම්භක ස්ථානයයි අවසාන ස්ථානයයි දෙක යා කරනවා. යා කරපුවාම මේ දෛශික සියල්ලේම එකතුව අර අපි අවසානයේට ඇඳපු රේඛාවෙන් නිරූපණය වෙනවා. දැන් මේකෙන් බැලුවොත් එහෙම අපි AB ඉස්සෙල්ලාම අපිට අඳින්න පුළුවන්. අපි මේක DE කියලා දාගමු. AB ඉස්සෙල්ලාම අඳින්න පුළුවන් අංශක 30කින් මෙයා නිව්ටන් 10ක් තියෙනවා. අපි නිව්ටන් 10කට බෙදා ගන්නවා මෙයාව සමානව අංශක 30යි. මෙයා AB දෛශිකය. ඊට පස්සේ BC දෛශික නිව්ටන් 5යි නැගෙනහිර දිශාවට. මෙයා BC දෛශිකය. ඊට පස්සේ CD දෛශිකය එනවා නිව්ටන් 6ක් අංශක 60කින්. නිව්ටන් 6යි. ඊළඟට DE දෛශිකය මෙතන අංශක 60යි කියන්නේ ඉපැත්තට අංශක 120ක්. ඒ කියන්නේ මෙතන ඉඳලා මේ විදිහට ගන්නොත් මේ පැත්තට අංශක 60කින් එයා නිව්ටන් 5ක්. දැන් මේ තියෙන්නේ අපිට දීලා තියෙන දෛශික ටික අපි පරිමාණයකට ඇඳගත්තට පස්සේ මෙයාගේ අංශක 30යි මෙතන අංශක 60යි අපි මේ අංශක ගණන් ලකුණු කරමු. ඇඳගත්තට පස්සේ එන රූපය. දැන් අපි අර කියපු විදිහට ආරම්භක ස්ථානයත් අවසාන ස්ථානයත් ත්‍යා කරලා සරල රේඛා ඛණ්ඩයක් අඳිනවා. මෙහෙම සරල රේඛා ඛණ්ඩයක් ඇඳාම මේ දෛශික 4 එකතුව මෙන්න මේ සරල රේඛා ඛණ්ඩයෙන් නිරූපණය වෙනවා. ඒ කියන්නේ AB ධන BC ධන CD ධන DE කියන දෛශික 4 එකතුව එහෙම නැත්නම් සම්ප්‍රයුක්තය AE කියන දෛශිකයෙන් නිරූපණය වෙනවා. මෙන්න මේක තමයි දෛශික එකතු කිරීමේ බහුවස්ත්‍ර නීතිය කියලා කියන්නේ. මේකට දෛශික දෙකකට වැඩි ගණනක් ඕනෑම ගණනක් තිබුණොත් මේක යොදා ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේ සම්පූර්ණ සම්ප්‍රයුක්ත
දෛශිකයේ විශාලත්වය හොයාගන්න ජ්‍යාමිතිය භාවිතා කරලා ත්‍රිකෝණමිතිය සහ ජ්‍යාමිතිය භාවිතා කරලා. හොඳයි. අපි මේ සමාන්තරාශ්‍ර නීතිය හෝ ත්‍රිකෝණ නීතිය හෝ බහුවර්ෂ නීතිය හෝ භාවිතා කරනකොට අපිට එක විශේෂ අවස්ථාවක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ විදිහට දෛශික කීපයක එකතුව ඇඳගෙන ගියාම අවසාන දෛශිකයක් එනවා නම් මෙන්න මේ විදිහට. අපි හිතමු නිව්ටන් 5යි, නිව්ටන් 6යි, නිව්ටන් 4යි, නිව්ටන් 6යි. ඊට පස්සේ ආපහු වෙනවා මේ දිශාවටත් දෛශිකයක් අපි හිතමු නිව්ටන් 8යි කියලා. මේ විදිහට දෛශික කීපයක් අපිට එකතුව හොයන්න දුන්නොත් මේ දෛශිකවල එකතු වෙන්නේ බිඳුවයි. හේතුව මේ දෛශික පහක් තියෙන මේ පහ ඇඳලා පස්සේ ආරම්භක ස්ථානයේටම අවසාන ස්ථානය ඇවිල්ලා. එතකොට මේ දෛශික පද්ධතියේ එකතුව එහෙම නැත්නම් සංප්‍රයුක්තය වෙන්නේ බිඳුව. මෙන්න මේ වාගේ ඓක්‍ය එහෙම නැත්නම් එකතුව එහෙම නැත්නම් සංප්‍රයුක්තය බිඳුව වන දෛශික වලට අපි කියනවා අභිශූන්‍ය දෛශික කියලා. අභිශූන්‍ය දෛශික. අපි ඊළඟට බලමු දෛශික දෙකක වෙනස. එහෙම නැත්නම් අන්තරය. එහෙම නැත්නම් දෛශික අඩු කිරීම. මේ කෝකින් කීවත් එකම දේ සිද්ධ වෙන්නේ මේ දෛශික දෙකක අන්තරය හොයාගන්න විදිය. මේක අපිට වැදගත් වෙනවා ඉදිරියේදී සාපේක්ෂ ප්‍රවේගය පාඩමට. සාපේක්ෂ ප්‍රවේගය පාඩමේදී එක වස්තුවකට සාපේක්ෂව තවත් වස්තුවක සාපේක්ෂ ප්‍රවේගය හොයනකොට මෙන්න මේ දෛශික අන්තරය වැදගත් වෙනවා. අපි ඒක මේ පාඩමේදී කතා කරමු. දැනට අපි දෛශික දෙකක අන්තරයක් හොයන්නේ කොහොමද කියන එක ඉගෙන ගනිමු. හොඳයි. අපි හිතමු අපිට මේ විදිහට දෛශික දෙකක් දීලා තියෙනවා කියලා. මෙයා P දෛශිකය, මෙයා Q දෛශිකය, මෙයා O කොටස. ස්ථානේ මේ දෛශික අතර කෝණයක් යම්කිසි දෙන අපි හිතමු θ කියලා කෝණයක් තියෙනවා. එතකොට මේ දෛශික දෙකේ එකතුව හොයනකොට අපි කරේ ත්‍රිකෝණ නීතිය භාවිතා කරලා මේ පළවෙනි දෛශිකය අපිට මේකෙන් සැලකුවොත් මේ දෛශිකය ඇඳලා ඊට පස්සේ මේ දෛශිකය නල මෙතෙන්ට ඇඳලා ඒ දෙක එකතුව හෙව්වා. එහෙම නැත්තම් සමාන්තරාශ්‍ර නීතිය භාවිතා කරලා මේ දෙක එකතු කරා මේ ඊර ඇඳලා අපි මේ දෙකේ එකතුව හොයාගත්තා. එතකොට දෛශික දෙකේ එකතුව වෙන්නේ P එකතු කිරීම Q. මේ දෙන දෛශික දෙකේ එකතුව. දෛශික දෙකේ අන්තරය විය යුත්තේ P අඩු කිරීම Q. එතකොට අපි කොහොමද මේක කරන්නේ? හරිම සරලයි. මෙන්න මේ අඩු කිරීම Q කියන එකම අපිට ලියා ගන්න පුළුවන් P දෛශිකය එකතු කිරීම Q වල ඍණ දෛශිකය කියලා. දැන් P එකතු කිරීම Q වල ඍණ දෛශිකය. මේ තියෙන්නේ මේ P සහ Q වල දෛශික දෙක අතර අන්තරයම තවත් විදිහකට කියලා. එහෙමනම් අපිට මෙතන තියෙන්නේ දෛශික එකතු කිරීම. හැබැයි Q දෛශිකය වෙනුවට ඍණ Q දෛශිකය. එහෙමනම් අපි කොහොමද කරන්නේ? දැන් මේ Q දෛශිකය අපි ඍණ Q දෛශික විදිහට නැවත අඳිනවා. මේ තියෙන්නේ ඍණ Q දෛශිකය සහ මේ තියෙන්නේ අපේ මේ වෙනකල් තිබුණු P දෛශිකය. එතකොට දැන් මේ දෙකේ එකතුව හෙව්වොත් අපිට පුළුවනි මේ දෛශික දෙකේ අන්තරය හොයාගන්න. මෙතනින්ලා මෙතෙන්ට මෙතනින්ලා මෙතෙන්ට. එහෙමනම් මෙන්න මෙතන තමයි මේ දෙකේ එකතුව එන්නේ. ඒ කියන්නේ P දෛශිකය එකතු කිරීම ඍණ Q දෛශිකය. මේ ඍණ Q මේ P. එහෙමනම් P එකතු කිරීම ඍණ Q දෛශිකය කියන එක මෙතනින් පෙන්නනවා. මේකෙන් කියවෙන්නේ මොකද්ද? P සහ Q වල අතර අන්තරය කියන එක. මේ තියෙන්නේ අපි දෛශික වල අන්තරය හොයන විදිය. එතකොට අපිට සැලකුවොත් එහෙම අපි මෙන්න මෙතනින් ගහන ඉරට මෙන්න මේක සමාන වෙනවා. මෙන්න මේ අදින ඉරට. ඒ කියන්නේ අපි මේකේ සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරොත් සමාන්තරාශ්‍රයේ මෙන්න මේ දෛශික දෙක ආරම්භක ලක්ෂයේ ඉඳලා මේ අපි ඡේදනය වෙන්න ඇඳගත්ත මෙන්න මේ විකර්ණයෙන් දෛශික දෙකේ එකතුව පෙන්නනවා.
P එකතු කිරීම Q කියන එක. ඒ වගේම දෛශික අවසන් වන ස්ථාන තියෙනවනේ. දෛශික අවසන් වන ස්ථාන දෙක හරහා යන විදිහට අඳින විකර්ණයෙන් දෛශික දෙකේ අන්තරය පෙන්නනවා. මං හිතන්නේ මේක පැහැදිලි වෙන්න ඇති. හොඳයි. අපිට දෛශික සහ මේ සම්ප්‍රයුක්ත ප්‍රවේග එහෙම නැත්නම් අපේ බල සම්බන්ධ ගණන් වලදී අපිට ඉතාමත්ම ඕනෑ කරන කොටස් කීපයක් තමයි මේ ලියලා තියෙන්නේ. මේ ටික අපි අපේ කටපාඩමේ තියාගත යුතු ස්ථාන කීපයක්. කටපාඩමේ තියාගත යුතු ගණිත කර්ම කීපයක්. මේ තියෙන්නේ පළවෙනි එක sin වර්ග θ ධන cos වර්ග θ සමානයි 1යි. sin ඍණ θ සමානයි ඍණ sin θ. cos ඍණ θ සමානයි cos θ. tan ඍණ θ සමානයි ඍණ tan θ. sin 90 ධන θ සමානයි cos θ. cos 90 ධන θ සමානයි ඍණ sin θ. sin 90 ඍණ θ සමානයි cos θ. cos 90 ඍණ θ සමානයි sin θ. sin 180 ඍණ θ සමානයි cos θ. cos 180 ඍණ θ සමානයි ඍණ cos θ. ඊළඟට x ඍණ y වල සම්පූර්ණ වර්ගය අපි ප්‍රසාරණය කරලා ලිව්වහම x වර්ගය ඍණ 2xy ඍණ y වර්ගය x ධන y කියන එකේ වර්ගය සමාන වෙනවා x වර්ගය ධන 2xy ධන y වර්ගයට. x වර්ගය ඍණ y වර්ගය කියන එක අපිට ලියන්න පුළුවන් x ඍණ y වාරයක් x ධන y කියලා. ඒ වගේම අපිට යම්කිසි අවස්ථාවක sin θ වර්ග කරන්නා වූ sin θ වර්ගය කියන එක සමාන වෙනවා sin වර්ග θ වලට. cos θ වල වර්ගය කියන එක සමාන වෙනවා cos වර්ග θ වලට. මීට අමතරව අපි ගණන් හදනකොට අපිට මතකයේ තියාගන්න පුළුවන් කොටස් කීපයක් තියෙනවා මේ sin cos tan වල අගයන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අංශක බිඳුවේ sin cos tan අගයන් කීයද? අංශක 30 sin cos tan අගයන් කීයද? අංශක 45 sin cos tan අගයන්, අංශක 60 අංශක 90 විදිහට අපිට මතක තියාගන්න පුළුවන් ආකාරයේ අගයන් ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් අපේ ගණන් වලදී භාවිතා කරන නිසා අපිට ඉක්මනට ගණන හදාගන්න නම් ඒ ටික ඔළුවේ තියාගන්න වෙනවා. අපි බලමු ඒ ටික. මේ තියෙන්නේ අපිට ඒ වගේ ගණන් හදාගෙන යනකොට අපිට හදන්න ලේසි කරගන්න තියෙන අගයන් ටික. ඒ කියන්නේ කෝණේ අංශක බිංදුව 30 45 60 90 සහ 180 දී sin සහ cos සහ tan වල අගයන් ටික අපිට මතක තියාගන්න පුළුවන්. sin බිංදුව බිංදුවයි, cos බිංදුව 1යි, tan බිංදුව බිංදුවයි. sin 30 භාගයයි, cos 30 මූල 3 බෙදීම 2යි, tan 30 1ට මූල 3යි. 45ටත් ඒ වගේ. sin 45 1ට මූල 2යි, cos 45 1ට මූල 2යි, tan 45 1යි. ඒ වගේම 60 ගත්තොත් sin 60 මූල 3 බෙදීම 2යි. එතකොට sin 60 කියන එක cos 30ට සමානයි. ඒ වගේම cos 60 කියන එක sin 30ට සමානයි. මේ වගේ අපිට මේක මතක තියාගන්න පුළුවන් නම් ගණන් හදා ගන්නකොට ගොඩාක්ම ලේසි වෙනවා. අපි ඉස්සරහට ගණන් හදනකොට මේ දේවල් භාවිතා කරනවා. හොඳයි. දැන් අපි බලමු මේ විදිහට දෛශික දෙකක එකතුව හොයන්න කියලා දුන්නාම හොයන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා AB දෛශිකය එහි විශාලත්වය P, AC දෛශිකය එහි විශාලත්වය Q. එතකොට අපි කොහොමද මේ දෛශික දෙකේ එකතුව හොයාගන්නේ, හරියට ගණනය කරගන්නේ කියන එක බලමු. අපි මේකෙදි මේ විශාලත්වයන් දෙක යොදලා භාවිතා කරලා සමාන්තරාශ්‍රය ඇඳගමු. මේකෙදි මෙයාගේ දිග P, මෙයාගේ දිග Q, මේ අංශක θ. අපි මේ දුරවල් පාවිච්චි කරලා අපි මේ විශාලත්වය භාවිතා කරලා මේ විදිහට ඇඳ ගන්නවා මෙයාගේ සමාන්තරාශ්‍රය. එතකොට මෙන්න මේ කියන අපි මේක ලකුණු කරොත් A B C කියලා මෙතන D ගත්තොත් AD වලින් මේ දෛශික දෙකේ එකතුව නිරූපණය වෙනවා. එතකොට මෙන්න මේ කෝණය අපි ඇල්ෆා කියලා සැලකුවොත් ඇල්ෆා අපිට ගණනය කරගන්න පුළුවන්, AD වල දුර ගණනය කරගන්න පුළුවන් ත්‍රිකෝණමිතිය භාවිතා කරලා, ජ්‍යාමිතිය භාවිතා කරලා. අපි බලමු කොහොමද කරන්නේ කියලා. හොඳයි.
මේ සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගත්තට පස්සේ මෙයා සමාන්තර ආශ්‍රයක් නිසා මේ AC කියන එක BDට සමානයි. එහෙමනම් මේ අගය Q වෙනවා. ඒ වගේම මම මේ පාදය දික් කරලා මෙතනින් ලම්බකය ඇඳගත්තොත් මේ විදිහට මෙන්න මේ Q කෝණය වෙන්නේ θ. එහෙනම් මෙතන Q වලත් කෝණය වෙන්නේ θ. මෙයා θ වෙනවා. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. එතකොට අපි මෙතන E කියලා දාගත්තොත් අපිට ත්‍රිකෝණමිතිය භාවිතා කරලා මෙන්න මේ දුරයි හොයාගන්න වෙනවා. අපේ ජ්‍යාමිතිය භාවිතා කරලා එහෙම නැත්නම් ත්‍රිකෝණමිතිය භාවිතා කරලා මේ දුරවල් දෙක හොයාගන්න පුළුවන්. ඒ දුරවල් දෙක හොයාගත්තොත් අපිට මෙන්න මේ දුරේ අගයන් අරගෙන මේ අගේ හොයාගන්න පුළුවන් ත්‍රිකෝණයක් නිසා. මේක තමයි අපි දෛශික දෙකක ඓක්‍ය හොයනකොට කරන ලේසිම ක්‍රමය. එතකොට අපි බලමු දැන් මේ DE දුරත් හොයාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ Q වලින් අපිට මේ අගේ හොයාගන්න පුළුවන්. අපි කොහොමද ඒක හොයාගන්නේ? අපි මේ විදිහට ත්‍රිකෝණයක් සැලකුවොත් මෙයා A B C කියන්න මෙයා θ නම් මෙන්න මේ දුර AC sin θ. ඒ කියන්නේ මෙයාව මේ පැත්තට විභේදනය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ තියෙන දුර අපි හිතමු මෙයා දැන් මෙතන විදිහට නම් Q නේ. Q කියලා ගත්තොත් එතකොට මෙයා විභේදනය කරොත් මේ පැත්තට මෙයාව y අක්ෂයට විභේදනය කරොත් මෙයා එනවා Q sin θ විදිහට. Q sin θ. ඒ වගේම මෙයාගේ මෙන්න මේ විදිහට x අක්ෂයට එන කොටසට අපි Q cos θ වෙනවා. එතකොට මෙන්න මේක අපිට මෙතෙන්ට භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා Q නම් මේ විදිහට y අක්ෂයට අපි Q sin θ, x අක්ෂයට අපි Q cos θ කියලා මේ Q එක අපිට දෙපැත්තකට බෙදා ගන්න පුළුවන්. මේක හොඳට මතක තියාගන්න. මේකත් අපිට මේ ගණන් හදද්දී ඕන එකක්. අපි හිතමු බැරි වෙලා හරි θ මෙතන නැතුව මෙතෙන්ට ආවා කියලා. θ. දැන් කොහොමද වෙන්නේ? දැන් මේ මෙයාගේ පැත්තට එනකොට Q cos θ. හැමතිස්සෙම මේ කෝණයේ බද්ධ පාදයට cos අගයෙන් ඉන්නේ. Q cos θ. ඒ කියන්නේ මෙයා Q cos θ. මෙයා Q sin θ. x axis එකට යනවා Q sin θ. ඒ කියන්නේ කෝණය තියෙන තැන අනුව මේක වෙනස් වෙනවා. ඒකට අපි දැන් මෙතන තියෙන්නේ කෝණය මෙන්න මෙතන තියෙන අවස්ථාව. අපි ඒකේ හැටියට මෙතන Q sin θ මෙයා Q cos θ. අපි දැන් මේක යොදා ගමු මෙතෙන්ට. එතකොට අපිට පුළුවන් මේ Q සහ මේ θ වලින් අපිට කියන්න මේක y අක්ෂයට යන්නේ Q sin θ. Q sin θ. ඒ කියන්නේ මෙන්න මේ දුර එනවා Q sin θ. මෙන්න මේ පොඩි දුර එනවා Q cos θ. මේ විදිහට අපිට දුර ගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ දුර AE සහ ED භාවිත කරලා AD වලට සමීකරණය ලියන්න පයිතගරස් ප්‍රමේය. එහෙම නැත්නම් පයිතගරස් සම්බන්ධය භාවිත කරලා. පයිතගරස් සම්බන්ධය මොකද කියන්නේ? ත්‍රිකෝණී ත්‍රිකෝණයක බද්ධ පාද දෙකේ වර්ගවල එකතුව එහි කර්ණයේ වර්ගයට සමාන වේ. එහෙමනම් ඒ කියන්නේ මෙතන AD කර්ණය වෙනවා. එතකොට AD වර්ගය සමාන වෙනවා AE වල වර්ගය එකතු කිරීම ED වල වර්ගය. AD වල වර්ගය සමානයි AE වල වර්ගය එකතු කිරීම ED වල වර්ගය. දැන් අපි ආදේශ කරමු. AD වර්ගය කියන එක අපි මෙයා R කියලා ගමු. R මෙයා එනවා R වර්ගය සමානයි AE කියලා කියන්නේ P එකතු කිරීම Q cos θ. මෙතන ළමෙන්ද P මේක Q cos θ. P එකතු කිරීම Q cos θ වල
වර්ගය එකතු කිරීම ED වල වර්ගය කියන්නේ Q sin theta වල වර්ගය. දැන් මේක සුළු කරපුවාම අපිට එනවා මෙතන වර්ගය ධන 2pq cos theta එකතු කිරීම q වර්ග cos වර්ග theta එකතු කිරීම මෙතනවා q වර්ග sin වර්ග theta. ඒක අපිට තව සුළු කරන්න පුළුවන් p වර්ගය ඉතුරු කරගත්තා කිරීම 2pq cos theta ඉතිරි කරගත්තා එකතු කිරීම q වර්ගය කියන එක පොදු සාධකයක් විදිහට ගත්තාම ඇතුළේ එනවා cos වර්ග theta එකතු කිරීම sin වර්ග theta. cos වර්ග theta එකතු කිරීම sin වර්ග theta එහෙම නැත්නම් sin වර්ග theta එකතු කිරීම cos වර්ග theta කියන්නේ එකයි. එහෙමනම් අපිට මේකෙන් එනවා p වර්ගය එකතු කිරීම q වර්ගය මම මේ q වර්ගය මෙතන ගත්තා එකතු කිරීම 2pq cos theta. ඒ කියන්නේ r වර්ගය කියන එක සමාන වෙනවා මෙන්න මේ සමීකරණයට. එහෙමනම් සුළු කරපුවාම අපිට ගන්න පුළුවන් මේකෙන් r වර්ගය කියන එක සමානයි p වර්ගය මේ p වල වර්ගය එකතු කිරීම q වල වර්ගය එකතු කිරීම 2pq cos theta. ඒ කියන්නේ මෙන්න මේ දෛශික දෙක අතර තියෙන කෝණයේ cos වර්ගය. එතකොට මේක මතක තියාගෙන අපිට පුළුවනි ගණන් හදන්න. මේක හැමතිස්සෙම ඔප්පු කරන්න ඕනේ නැහැ. හැබැයි මේක ඔප්පු කරන විදිහ මතකයේ තියාගන්න එක හොඳයි. මොකද විභාගෙදී අහුවොත් අපිට ඒක කියන්න පුළුවන්. එතකොට ඒ නැතත් මේක මතක තියාගත්තොත් දෛශික දෙකක විශාලත්වය සහ කෝණය දුන්නොත් අපිට බොහොම ඉක්මනට ඒ දෙකේ සම්ප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ tan alpha හොයාගන්න ඕනේ. මෙන්න මේ alpha වල අගය. එහෙම නැත්නම් මෙන්න මේ කෝණය හොයාගන්න ඕනේ. ඒකදී අපිට සමීකරණ ලියන්න පුළුවන් tan alpha සමානයි tan කියන්නේ සම්මුඛ බෙදීම බද්ධ පාද. සම්මුඛ පාදය කියන්නේ q sin theta බෙදීම p ධන q cos theta. එතකොට මේ සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ alpha කෝණය හොයාගන්න. ඒ කියන්නේ සම්ප්‍රයුක්තය කොච්චර ආනතියකින් වැඩ කරනවද කියන එක අපිට හොයාගන්න පුළුවන් මේක. අපි ඊළඟට බලමු විශාලත්වයෙන් සමාන යම්කිසි ආනතියකින් එකිනෙකට යම්කිසි ආනතියකින් ක්‍රියා කරන බල දෙකක සම්ප්‍රයුක්තය හොයන විදිහ. මෙතන මේ අපි රූපේ පැහැදිලිව පෙන්නලා තියෙනවා එකිනෙකට θ කෝණයකින් ආනතව ක්‍රියා කරන එක සමාන බල දෙකක් P කියන බල දෙක. එතකොට මේ විදිහට අපි එකිනෙකට සමාන බල දෙකක් ගත්තොත් ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය හොයන විදිහ අපිට ලේසි සමීකරණය තුලින් මතක තියාගත්තොත් විභාගයේදී ගාන හදාගන්න ලේසි වෙනවා. විශේෂයෙන්ම පළවෙනි කොටසේ තියෙන ගණන් වලට තියෙන කාලයත් එක්ක බැලුවාම අපිට සරල සමීකරණයක් මතක තියාගන්න පුළුවන් නම් ඒ වගේ ගානක් දැකපු ගමන් අපිට හදාගන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක අපිට පුළුවන් මේකේ සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්න මේ විදිහට. මෙයා P නම් අපි දෛශික සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්නවා. එතකොට අපිට පුළුවන් මෙයාගේ සම්ප්‍රයුක්තය හොයාගන්න. මේකෙදි හොඳට මතක තියාගන්න මේ දුර මේ දුරට සමානයි, මේ දුර මේ දුරට සමානයි. ඒ කියන්නේ මේ දුරත් මේ දුරට සමාන වෙනවා. එහෙමනම් පාද හතරම සමාන සමාන්තර ආශ්‍රයයි. පාද හතරම සමාන සමාන්තර ආශ්‍රයයි. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ විකර්ණ දෙක එකිනෙකට ලම්බකව සමච්ඡේදනය වෙනවා. මේ දුර සමානයි මේ දුර වෙනවා. මේ දුර සමානයි මේ දුර වෙනවා. ඒ වගේම වැදගත් දේ තමයි මෙයා සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක මේ විදිහට අනිත් පාදයේ ඉදිරි පාදයට ලම්බකයක් ඇඳාම
මේ රේඛාව මගින් මේ කෝණය සමච්ඡේදනය වෙනවා. එතකොට මේ කෝණයේ අගය θ නම් මේ පොඩි කොණයක් θ බෙදීම දෙකක් වෙනවා. මේ පොඩි කොණෙත් θ බෙදීම දෙකක් වෙනවා. එතකොට අපිට මතක තියාගන්න තියෙන්නේ එක සමාන බල දෙකක් θ කෝණයකින් ආනතව මේ විදිහට ක්‍රියා කරනකොට මෙන්න මේ කෝණය සමච්ඡේදනය වෙනවා මේ විකර්ණයෙන්. ඒ කියන්නේ මේ බල දෙකේ සංප්‍රයුක්ත බලයෙන් බල අතර කෝණය සමච්ඡේදනය වෙනවා. මේක මතක තියාගත්තා නම් ගාන හදාගන්න හරි ලේසි වෙනවා. හේතුව තමයි මෙයා p නම් මෙයා p නම් මේ හැම එකක්ම p. එහෙමනම් මෙතන මේ කෝණයේ අගය දන්න නිසා අපිට මෙයාට සමීකරණයක් ලියන්න පුළුවන්. මෙතන θ බෙදීම 2 වෙනකොට මෙතනත් අනිවාර්යෙන් θ බෙදීම 2 වෙනවා. මෙතනත් අනිවාර්යෙන් θ බෙදීම 2 වෙනවා. එහෙමනම් p cos θ බෙදීම 2 මේ පැත්තට එනවා. මෙයාගේ p cos θ බෙදීම 2 මේ පැත්තට එනවා. එහෙමනම් අපිට මේ දුර හොයාගන්න පුළුවන් එතනින්. මම මෙතෙන්ට g කියලා ගත්තොත් අපි මේක නම් කරගමු. මෙතන o a b සහ c කියලා. මෙතන g විදියට. එතකොට මේකෙදී අපිට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම මෙයාගේ සංප්‍රයුක්තය කියලා කියන්නේ OA එකතු කිරීම OB වල සංප්‍රයුක්තය කියන්නේ සමානයි OC වලට. ඒ වගේම OC කියන එක සමාන වෙනවා අපිට දුර වශයෙන් ගත්තොත් OC කියන එක OG එකතු කිරීම GC ට. එහෙමනම් OG කියලා කියන්නේ මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණය සැලකපුවාම p cos θ බෙදීම 2යි. එකතු කිරීම GC කියලා කියන්නේ මෙතනින් බැලුවාම p cos θ බෙදීම 2යි. මේකෙන් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් OC වල අගය එන්නේ අපිට OC සමානයි 2යි p cos θ බෙදීම 2යි. ඒ කියන්නේ OC දෛශිකයේ විශාලත්වය 2යි p cos θ බෙදීම 2කින් ගන්න පුළුවන්. එහෙමනම් අපිට විභාගෙදි දුන්නොත් එක සමාන බල දෙකක් යම් කිසි කෝණයකින් ආනතව θ කෝණයකින් ආනතව ක්‍රියා කරනවා නම් ඒ බල දෙකේ සංප්‍රයුක්තය හොයන්න මේ සමීකරණයට දාලා අපිට බොහොම ඉක්මනට හොයාගන්න පුළුවන් උත්තරේ. අපිට ආදේශ කරන්න දෙන්නේ p එකයි θ වල වැලියු එකයි විතරයි. අපිට දෛශික ගණන් හදනකොට විශේෂයෙන්ම දැනගන්න තියෙන සිද්ධාන්තමය කරුණු වෙන්නේ මේ අපි ඉගෙන ගත්ත කොටස් ටික. ඊළඟට අපි බලමු මේ අපි ඉගෙන ගත්ත සිද්ධාන්ත භාවිතා කරලා උදාහරණ කීපයක් හදලා. හොඳයි. අපි හිතමු අපිට මෙන්න මේ බල පද්ධතියේ සංප්‍රයුක්තය හොයන්න දුන්නා කියලා. මේ වගේ බල පද්ධතියක් දුන්නාම අපිට පුළුවන් මේක සමාන කරන්න මෙන්න මේ වගේ x අක්ෂයටයි y අක්ෂයටයි සංරචක දෙකකට p සහ q කියන සංරචක දෙකකට කඩන්න පුළුවන්. එතකොට මෙයාගේ සංප්‍රයුක්තය අපි r කියලා ගත්තොත් මේ කෝණය α කියලා ගත්තොත් අපිට පුළුවනි ත්‍රිකෝණ නීතිය හෝ සමාන්තර නීතිය භාවිතා කරලා r හොයාගන්න. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මේ සම්පූර්ණ බල පද්ධතියම දෛශික පද්ධතියම මේ විදිහට x අක්ෂයට සංරචකයකුයි y අක්ෂයට සංරචකයකුයි යන විදිහට හදාගන්නේ. ඒක කරන්න නම් අපිට පුළුවන් p කියන එක සමානයි p කියන දෛශිකයේ සමාන වෙනවා x අක්ෂයේ දිශාවට x අක්ෂයේ තියෙන ඔක්කොම එක පැත්තකට අපි දකුණු පැත්තට සැලකුවොත් දකුණු පැත්තට තියෙන සියලුම දෛශික ටික ධන විදිහටත් ඒකට අංශක 180කින් විරුද්ධ වෙන සියලුම දේවල් ටික වෙන විදිහට සලකන්න පුළුවන්. එතකොට p සමානයි මේ පැත්තට ගත්තොත් 8යි එකතු කිරීම මෙන්න මේ 4n කියන එක අංශක 30කින් මෙතන තියෙන කියන්නේ මෙතන අංශක 60 වෙනවා. එහෙමනම්
මෙයාගේ x අක්ෂයට එන සංරචකය කියන්නේ 4n cos 60යි. කියන්නේ 4i cos 60යි. එකතු කිරීම මෙන්න මේ 5යි මූල 2 ආයෙ මේ පැත්තට යනවා. ඒ කියන්නේ 5යි මූල 2යි cos 45යි. දැන් මේ දකුණු පැත්තට තියෙන සියලුම බලයන් ටික ලියාගෙන ඉවරයි. ඊට පස්සේ වම් පැත්තට තියෙන්නේ අඩු කිරීම 8යි. මේක තියෙන්නේ 8 විතරයි. මේක සුළු කරොත් මේ 8යි 8යි දෙක කැපිලා යනවා. එතන 4යි cos 60යි. 4 වැඩි කිරීම cos 60 කියන්නේ භාගයයි. එකතු කිරීම 5යි මූල 2යි cos 45 කියන්නේ 1 මූල 2යි. එතකොට මේක සුළු කරපුවාම එනවා මේ මූල දෙකට මූල 2 වෙනවා 5යි. මේ 4 දෙකක් ලැබුණා 2යි. 2යි 5යි එකතු කරපුවාම 7යි නිව්ටන්. ඒ කියන්නේ මේ P කියන්නේ නිව්ටන් 7යි. ඊළඟට අපිට පුළුවන් y අක්ෂයට තියෙන සංරචකය හොයාගන්න. y අක්ෂයට තියෙන සංරචකය කියන්නේ q කියන එක සමාන වෙනවා. අපි උඩ පැත්තට ධන විදිහට ගත්තොත් පහළ යට ඍණ විදිහට සලකන්න පුළුවන්. එතකොට උඩ පැත්තට තියෙනවා 10ක්. ඉස්සෙල්ලාම එකතු කිරීම මේ නිව්ටන් 4 y අක්ෂයට තියෙන සංරචකය 4n sin 60යි. එහෙම නැත්නම් 4n cos 30යි. දෙකම එකයි. කියන්නේ 4යි cos 30යි. ඊළඟට උඩට වෙන ආය බලයක් එන්නේ නැහැ. ඊට පස්සේ පහළට තියෙන බලයක් තියෙනවා. පල්ලෙහාට තියෙනවා 6ක්. අඩු කිරීම මෙන්න මේ 5යි මූල 2කින් මේ පැත්තට y අක්ෂයට එන සංරචකය එනවා. කියන්නේ 5යි මූල 2යි sin 45 හෝ cos 45 මෙතනත් 45යි. ඒ ඕනම එකක් ගන්න පුළුවන්. කියන්නේ 5යි මූල 2යි sin 45. දැන් මේක කරන්න පුළුවන් 10න් 6ක් අඩුනම 4යි එකතු කිරීම 4 වැඩි කිරීම cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි අඩු කිරීම 5යි මූල 2යි sin 45 කියන්නේ 1 මූල 2යි. මේක තව දුරටත් සුළු කරොත් එතන 4 එකතු කිරීම මෙතන 2යි මූල 3යි අඩු කිරීම මෙතන මූල 2ට මූල 2 කැපුණොත් 5යි. ඒ කියන්නේ එනවා 2යි මූල 3 අඩු කිරීම 1යි. 2යි මූල 3 අඩු කිරීම 1යි. අපිට මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. 2යි මූල 3 කියන්නේ 2 වැඩි කිරීම මූල 3 කියන්නේ 1.7යි 3යි 2යි. මම හිතන්නේ මේක සාමාන්‍ය පෙළ විභාගය කරනකොට හැමෝම මතක තියාගන්න එකක් මූල 3 කියන්නේ 1.7යි 3යි 2 කියලා. මේක අඩු කිරීම 1යි. මේක සුළු කරපුවාම අපිට උත්තරේ එනවා සමානයි 2.4යි 6යි 4. ඒ කියන්නේ q එනවා අපිට 2.4යි 6යි 4යි. දැන් අපිට මේ බල දෙක දන්න නිසා අපිට සම්ප්‍රේක්ෂ හොයන්නත් පුළුවන් මේ ඇල්ෆා කෝණය හොයාගන්නත් පුළුවන්. මෙතනදී අපේ බල දෙක එකකට එකක් අංශක 90කින් තමයි එහෙම නැත්නම් ඍජු කෝණිය තමයි බලපාලා තියෙන්නේ. අපි දන්නවා මේ වගේ වෙලාවට කෝණයක් සහ කෝණයක් යම්කිසි කෝණයක් තියෙනවා නම් මේ බල දෙක තියෙනවා නම් r වර්ගය කියන එක ලියන්න පුළුවන්. p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ කියලා. මේකදී θ වලගේ 90යි. එහෙමනම් p වලගේ කියන්නේ 7 වර්ගය ධන q වල වර්ගය කියන්නේ 2.4යි 6යි 4යි වර්ගය ධන 2යි pq කියන්නේ p කියන්නේ 7 වැඩි කිරීම 2.4යි 6යි 4 වැඩි කිරීම cos 90යි සමානයි cos 90යි කියලා කියන්නේ බිඳුවයි. cos 90යි කියලා කියන්නේ බිඳුවයි. එහෙමනම් මේ සම්පූර්ණ ප්‍රමාණය බිඳුව වෙනවා. අපිට ඉතිරිලා මෙතන 4.49යි එකතු කිරීම 2.4යි 6යි 4 වර්ග කරාම එනවා 6.0.7යි 1යි. එහෙමනම් මේ ටික එකතු කරපුවාම එනවා කොම 55.0.7යි 1යි r වර්ගය කියන්නේ. එහෙමනම් r වලගේ අපිට පුළුවන් මේකේ වර්ගමූලයෙන් හොයාගන්න. 55.0.7
0.71 වර්ගමූලය. මේක සමාන වෙනවා 7.42 නිව්ටන්. ඒ කියන්නේ අපිට R හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් සම්ප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. ඊළඟට අපිට මේ සම්ප්‍රයුක්තයේ කෝණය හොයාගන්න ඕනේ. සම්ප්‍රයුක්තයේ ආනතිය හොයාගන්න ඕනේ. ඒකට අපිට පුළුවන් tan alpha වලට සමීකරණ ලියන්න. tan alpha කියන එක සමාන වෙනවා අපි මෙයාගේ සමාන්තරාශ්‍රය හරි ත්‍රිකෝණය හරි කැමති එකක් සලකන්න පුළුවන් මේ වෙලාවේදී. ඊළඟට මේ tan alpha හැනුවට tan alpha අපිට ආවේ q sin theta බෙදීම p ධන q cos theta. අපි මේවා මතක තියාගන්න ඕනේ සමීකරණ. මොකද ඉක්මනට අපිට ගණන් හදන්න ඕන හින්දා මේවා මතක තියාගන්න ඕනේ. එහෙමනම් අපිට මේකට ආදේශ කරපුවාම q sin 90යි q වලගේ අපි දන්නවා q කියන්නේ 2.464 වැඩි කිරීම sin theta කියන්නේ sin 90යි බෙදීම p කියලා කියන්නේ 7යි එකතු කිරීම q කියන්නේ 2.464 වැඩි කිරීම cos 90යි සමාන වෙනවා. sin 90 කියන්නේ 1යි cos 90 කියන්නේ බිඳුවයි. එහෙනම් මේ යට මෙන්න මේ කොටස බිඳුව වෙනවා 7 ඉතුරු වෙනවා. sin 90 කියන්නේ 1යි. එහෙමනම් ඒ කියන්නේ 2.464 බෙදීම 7 කියන එක ඉතුරු වෙනවා. එතකොට මේක සුළු කරාම අපිට ගන්න පුළුවන් 0.352. එහෙමනම් අපිට alpha වලගේ මේකෙන් හොයාගන්න පුළුවන්. alpha සමානයි tan inverse 0.35. මේකෙන් alpha වල අගේ එනවා. අපි උත්තරේ හොයාගත්තොත් alpha වල අගේ එනවා 19.39 අංශක කියලා. එහෙමනම් මේ වාගේ බල පද්ධතියක් දුන්නාම මේ වගේ අපිට පුළුවන් x අක්ෂයට සහ y අක්ෂයට සංරචක වෙන වෙනම හොයාගෙන මේ වගේ එකතුව හොයාගෙන අපි දන්න මේ ත්‍රිකෝණය හරි නැත්නම් සමාන්තරාශ්‍රය හරි භාවිතා කරලා දෛශික වල එකතුව හොයන්න. අපිට මේ වගේ දෛශික පද්ධතියක් දීලා තියෙනවා කියලා උදාහරණ අංක දෙකකින් දෙකක්. අපි මේකත් අර වගේම අපි දන්න p සහ q සංරචක දෙකකට කඩා ගන්නවා. මේ පැත්තට p දෛශිකය, මේ පැත්තට q දෛශිකය. ඊළඟට මෙයාගේ සමාන්තරාශ්‍රයන් දහම මෙතනින් r එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත දෛශිකය එනවා යම්කිසි කෝණයකින් alpha කියලා. අපි p සංරචක ටික ඔක්කොම ටික ලියාගමු. ඒ කියන්නේ x අක්ෂයේ සංරචක ටික ලියා ගන්න පුළුවන්. p සමානයි. මෙතන මේ පැත්තට දකුණු පැත්තට ඔක්කොම දන විදිහට සලකනවා. එතකොට 20යි එකතු කිරීම 18යි මූල 3යි sin 30 එකතු කිරීම මෙතන 14යි මූල 3යි sin 30 අඩු කිරීම අපිට එනවා අනිත් පැත්තට මුලින්ම නිව්ටන් 2යි අඩු කිරීම 8යි n cos 30යි. නැත්නම් 8යි cos 30යි. 20න් දෙකක් ගියපුවම 18යි. ඊට පස්සේ මේ sin 30 දෙකම අපිට එකතු කරලා ලියන්න පුළුවන්. 14යි මූල 3 sin 30 18යි මූල 3 sin 30 14යි මූල 3 sin 30යි කියන්නේ 32යි එකතු කිරීම 32යි මූල 3යි sin 30යි කියන්නේ භාගයයි අඩු කිරීම 8යි වැඩි කිරීම cos 30යි කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි. ඊළඟ මේක අපිට සුළු කරන්න පුළුවන් තවදුරටත් 18 එකතු කිරීම 16යි මූල 3 අඩු කිරීම 4යි මූල 3. මේක සමාන වෙනවා 18 එකතු කිරීම 12යි මූල 3ට. මේක ආදේශික කරලා සුළු කරපුවාම 18යි මෙතන අපිට දාන්න පුළුවන් 18 එකතු කිරීම 12 වැඩි කිරීම 1.73යි 2. ඒකට මේක සුළු කරාට පස්සේ උත්තරේ එනවා 38.784යි. කියන්නේ මේක ආසන්න වශයෙන් අපිට 39ට සමානයි කියලා ගන්න පුළුවන් නිව්ටන්. ඒ කියන්නේ අපේ p සංරචකය 39යි නිව්ටන්. ඊට පස්සේ q කියන එක සමාන වෙනවා
අපි උඩට තියෙන ටික දාන කියලා ගත්තොත් 10 එකතු කිරීම 18යි මූල 3යි cos 30යි එකතු කිරීම මේ පැත්තට ආයෙ දීලා මෙතන 8යින් 8යි sin 30යි එතකොට උඩ අතර තියෙන පරිසියම ඉවරයි පල්ලෙහාට එනවා අඩු කිරීම 5 අඩු කිරීම මෙයාගේ මේ cos සංරක්ෂකය කියන්නේ 14යි මූල 3යි cos 30යි මේක අපිට සුළු කරන්න පුළුවන් 10 පහ කරුණු 5යි ඊට පස්සේ මෙතන cos 30යි මෙතන cos 30යි හින්දා 18න් 4ක් ගෙවුවම 4යි වෙන 4යි මූල 3යි cos 30යි අපි cos 30යි කියන්නේ වැඩි කිරීම මූල 3 බෙදීම 2යි ඊට අමතරව ඉතුරු වෙන තව මෙතන එකතු කිරීම 8යි sin 30යි කියන්නේ භාගය සමානයි ඉතුරු කරන්න පුළුවන් 5යි මේකේ මෙයාට මෙයාට වෙන 2යි මූල 3 වෙන 3යි උඩ දෙවරක් 3 6යි 6යි එකතු කිරීම මෙතන එනවා 4යි සමානයි 15 ඒ කියන්නේ q වෙනවා අපිට 15 නිව්ටන් දැන් අපි අර සාමාන්‍ය සමීකරණය මේකට පාවිච්චි කරන්න පුළුවන් r වර්ගය කියන එක සමානයි a වර්ගය ධන q වර්ගය ධන 2pq cos theta මෙතනදී මේ කෝණය වෙන්නේ තංශක 90යි ඒ කියන්නේ cos 90යි cos 90 කියන්නේ බිඳුව එහෙනම් මේ කොටස බිඳුව වෙලා යනවා අපිට මේක ආදේශ කරන්න දෙයක් නැහැ එහෙනම් අපිට එනවා a වර්ගය ධන q වර්ගයෙන් හොයාගන්න පුළුවන් p වර්ගය කියන්නේ 39 වර්ගය එකතු කිරීම q වර්ගය කියන්නේ 15 වර්ගය ඒ කියන්නේ r කියන්නේ මේ ටික වර්ග කරලා එකතු කරලා වර්ගමූලය වුවාම මේ යගේ එනවා 41.78 නිව්ටන් ඊළඟට අපිට මේ alpha හොයන්න පුළුවන් alpha කියන්නේ tan alpha සමානයි q sin theta බෙදීම p ධන q cos theta ඊළඟට ආදේශ කරපුවාම q කියලා කියන්නේ 15යි theta කියන්නේ මෙතන 90යි sin 90යි බෙදීම p කියලා කියන්නේ 9යි එකතු කිරීම q කියලා කියන්නේ 15යි cos 9යි sin 90 කියන්නේ 1යි කියන්නේ 15ක් වෙනවා 39යි මොකද cos 9 බිඳුව හින්දා එහෙනම් 15 බෙදීම 39 අපිට මේකෙන් ගන්න පුළුවන් alpha කියන්නේ tan inverse 15 බෙදීම 39 උඩ මේකෙන් හොයාගන්න පුළුවන් alpha වලගේ alpha කියලා කියන්නේ අංශක 21.03 හොඳයි ඊළඟට අපි බලමු යම්කිසි බල දෙකක් අපිට ආනතව ක්‍රියා කරන බල දෙකක් දීලා තියෙනවා ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය දීලා තියෙනවා එහෙම දීලා තියෙද්දි බල දෙක අතර කෝණය හොයන්න කියලා කිව්වොත් කොහොමද හදන්නේ කියන එක අපි උදාහරණයක් විදිහට ගමු අපිට බල දෙකක් දීලා තියෙනවා මේ වගේ යම්කිසි කෝණයකින් ක්‍රියා කරන ඒකේ සම්ප්‍රයුක්ත බලය අපිට දීලා තියෙනවා මෙතන 8යින් දීලා තියෙනවා සම්ප්‍රයුක්තය 13යින් කියලා දීලා තියෙනවා එහෙමනම් අපෙන් අහනවා මෙන්න මේ බල දෙක අතර කෝණය කීයද කියලා අපිට හරි ලේසියි අපි දන්න සමීකරණේ r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2pq cos theta ආදේශ කරනවා r කියන්නේ 13 වර්ගය සමානයි p කියන්නේ 8 වර්ගය ධන q කියලා කියන්නේ 7 වර්ගය ධන 2 වැඩි කිරීම 7 වැඩි කිරීම 8යි වැඩි කිරීම cos theta මේකෙන් එනවා අපිට cos theta සමානයි සුළු කරපුවාම අපිට එනවා cos theta සමානයි භාගය කියලා cos theta සමානයි භාගය කියලා මේක සුළු කරපුවාම එහෙමනම් අපිට theta එනවා අපි දන්නවා අංශක කීය වුණොත්ද භාගය වෙන්නේ කියලා භාගය වෙන්නේ cos 60 එහෙමනම් ඒ කියන්නේ theta වලගේ අංශක 60යි හොඳයි අපි හිතමු අපිට තව ගාණක් දීලා තියෙනවා කියලා මෙහෙම විශාලත්වයෙන් සමාන දෛශික දෙකක ඓක්‍ය වර්ගය ඒවායේ ගුණිතයමින් 3 ගුණයක් නම් දෛශික දෙක අතර කෝණය සොයන්න
විශාලත්වයෙන් සමාන දෛශික දෙකක ඓක්‍ය වර්ගය ඒවායේ ගුණිතයෙන් 3 ගුණයක් නම් දෛශික දෙක අතර කෝණය සොයන්න. ඒ කියන්නේ විශාලත්වයෙන් සමාන දෛශික දෙකක් තියෙනවා. අපි මේ එක දෛශිකයක් අපි හිතමු p කියලා ගත්තොත් අනිත් දෛශිකෙ p විශාලත්වයෙන් සමානයි. දෛශික දෙකක් තියෙනවා. මෙතන යම් කිසි කෝණයක් තියෙනවා θ කියලා. මේකෙදි කියනවා මෙන්න මෙයාගේ මේ r කියලා ගත්තොත් r වල වර්ගය මේ දෛශික දෙකේ ගුණිතය වගේ 3 ගුණයකට. මේ දෙකේ ගුණිතය. ඒ කියන්නේ 3 ගුණයකට මේ දෙකේ ගුණිතය කියන්නේ p වැඩි කිරීම p. ඒ කියන්නේ අපිට මෙතන සම්බන්ධයක් දීලා තියෙනවා මෙන්න මේ. දෛශික දෙකේ එකතු වීම නැත්නම් සංප්‍රයුක්තයේ වර්ගය මේ දෛශික දෙකේ ගුණිතය වගේ 3 ගුණයක්. එහෙනම් අපිට දීලා තියෙන සම්බන්ධය මේක අපිට මේකෙන් ගන්න පුළුවන් r වර්ගය සමානයි 3p වර්ගය. එහෙමනම් r සමානයි මූල 3p කියලා අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. අපි එහෙමනම් මේක ආදේශ කරනවා කියන්නේ මේ කරන r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ. එහෙමනම් r කියන එකට අපිට ආදේශ කරන්න පුළුවන් මූල 3p කියලා. මූල 3p වල වර්ගය සමානයි p වලට එන්නේ p මයි p වර්ගය ධන q කියන්නේ p වල වර්ගය ධන 2p වැඩි කිරීම q කියන්නේ p මයි cos θ. දැන් අපි මේක සුළු කරපුවාම මෙතන 3p වර්ගය සමානයි මෙතන p වර්ගය 2p වර්ගය ධන 2p වර්ගය cos θ. මේක අඩු කරපුවාම මේ පැත්තට එනවා p අකුරට කැපෙනවා. කියන්නේ p වර්ගයට p වර්ගය කැපෙනවා. 3න් 2ක් 1 සමානයි 2 cos θ. එහෙමනම් cos θ කියලා කියන්නේ භාගයයි. එහෙමනම් θ කියන්නේ අපි දන්නවා cos 60 තමයි භාගය වෙන්නේ. එහෙමනම් θ කියන්නේ අංශක 60යි. ඊළඟට උදාහරණයක් කියනවා 2f හා මූල 3f විශාලත්වයෙන් යුක්ත බල දෙකක් ආනතව ක්‍රියා කරයි. සංප්‍රයුක්තය මූල 3f බලයට ලම්බක නම් එහි විශාලත්වය f ඇසුරෙන් සොයා බල දෙක අතර කෝණය සොයන්න. 2f සහ මූල 3f කියලා විශාලත්වයෙන් බල දෙකක් තියෙනවා ආනතව ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය මූල 3f බලයට ලම්බකයිලු. එහෙමනම් එහි විශාලත්වය f ඇසුරෙන් හොයලා බල දෙක අතර කෝණය හොයන්න. බලමු මේක. එතකොට මේකෙදි ලේසි අපි මූල 3f බලය මෙතනින් නිව්වහම මේකේ සංප්‍රයුක්තය මේ බල දෙකේ සංප්‍රයුක්තය මේ මූල 3f ට ලම්බකයි කියලා තියෙනවා. මූල 3f ට ලම්බකයි කියලා. අපි මේක r කියලා ගමු. ඊළඟට අපි අනිත් බලය මොකද මේක මේ අතරමැද එන්න ඕන හින්දා මේ බලය මේ පැත්තට අපිට දාලා යන්න ගත්තාම ලේසි. එක බලයක් 2f වෙනවා. එතකොට මේ බලය 2f. අපිට මේ විදිහට මේක ඇඳලා දක්වන්න පුළුවන්. මූල 3f බලයට ලම්බකව තමයි සංප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ. ඊළඟට 2f කියන බලයක් තියෙනවා. මේ 2f බලයයි මූල 3f බලයේ තියෙන සංප්‍රයුක්තය තමයි r කියලා කියන්නේ. අපි මෙතන කෝණය ගමු θ කියලා. අපි α කියලා ගමු පැටලෙන්න තියෙන α. හොඳයි. මේකෙදී අපිට මෙන්න මේ r වල අගය හොයන්න කියලා කියනවා සහ මෙන්න මේ කෝණය සම්පූර්ණ කෝණය. ඒ කියන්නේ මේ බල දෙක අතර කෝණය හොයන්න කියනවා. අපිට මේකටත් පාවිච්චි කරන්න පුළුවන් අපි දන්න සමීකරණේ r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2p cos θ. හැබැයි එහෙම ආදේශ කරනකොට අපි මේ සම්පූර්ණ කෝණය දන්නේ නැහැ. එහෙමනම් ඒක ආදේශ කරලා හොයාගන්න අමාරුයි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ බල දෙක කොහොමද සංප්‍රයුක්තයේ විදිහට එන විදිහට අපි අඳගන්නේ. එක්කෝ බල සමාන්තර ආශ්‍රය අඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් දෛශික සමාන්තර ආශ්‍රය අඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් දෛශික ත්‍රිකෝණය අඳ ගන්න ඕනේ. අපි දෛශික ත්‍රිකෝණය අඳිමු. මේ පැත්තට මූල 3f ඊට පස්සේ මෙයා මේ හින්දා මේ පැත්තට 2f වෙනවා. මෙතන අංශක 90ක් තියෙනවා. මෙතන අංශක 90 මෙයා r වෙනවා. මෙන්න මේ කෝණය අපිට ගන්න තියෙන්නේ. මම මේ කෝණය ගන්නවා θ කියලා. එතකොට මේ තියෙන්නේ සම්පූර්ණ මූල 3f මේ තියෙන්නේ 2f මේක තියෙන්නේ. හරි. දැන් මේකදී අපිට පුළුවන්
කෙලින්ම පයිතගරස් ක්‍රමය පාවිච්චි කරන්න. මොකද්ද? කර්ණය කියන්නේ 2f වල වර්ගය කියන එක සමාන වෙනවා r වර්ගය එකතු කිරීම මූල 3f වල වර්ගය. මේක සුළු කරන්න පුළුවන් 4f වර්ගය සමානයි r වර්ගය එකතු කිරීම 3f වර්ගය. එතකොට මේක උක්ත කරපුවම අපිට එනවා r වර්ගය කියන එක 4න් 3ක් යකම් f වර්ගය වෙනවා. ඒ කියන්නේ r සමානයි f වෙනවා. එහෙනම් සම්ප්‍රයුක්තයේ f ඇසුරෙන් ලියන්න කිව්වහම අපිට සම්ප්‍රයුක්තය ලියන්න පුළුවන් r සමානයි f කිය. ඊළඟට අපිට මෙන්න මේ θ කෝණය හොයාගන්න පුළුවන්. tan θ කියලා කියන්නේ සම්මුඛ පාදයට බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය කියන්නේ r පටපාදය කියන්නේ මූල 3 සමානයි r වෙනුවට අපිට x දාන්න පුළුවන්. f බෙදීම මූල 3යි සමානයි 1යට මූල 3. එහෙමනම් අපිට θ කියලා කියන්නේ tan inverse 1යට මූල 3. අපි දන්නවා 1යට මූල 3 වෙනවා නම් මේ θ කෝණය සමානයි අංශක 30යි කියලා. මේ θ කෝණය අංශක 30යි නම් මෙතන කෝණය අංශක 60ක් වෙනවා. ඒ කියන්නේ මෙතන අංශක 30 මෙතන අංශක 60ක්. එහෙමනම් ඇල්ෆා කියන්නේ අංශක 60යි. ඇල්ෆා අංශක 60යි කියලා කියන්නේ මේ දෙක අතර කෝණය කියලා කියන්නේ 90 එකතු කිරීම 60 සමානයි අංශක 150. ඒ කියන්නේ බල දෙක අතර කෝණය වෙන්නේ අංශක 150යි. හොඳයි අපි හිතමු අපිට ඊළඟට මෙන්න මේ වගේ ගණන් තියෙනවා. එකිනෙකට θ කෝණයකින් ආනතව එක් ලක්ෂයක සිට යොදා ඇති විශාලත්වයෙන් සමාන බල දෙකක සම්ප්‍රයුක්තය සොයන්න. එම බල දෙක අතර අන්තරය සොයන්න. අපි බලමු කොහොමද කරන්නේ කියලා. එක සමාන බල දෙකක් θ කෝණයකින් තියෙන්නේ. අපි මෙතනදී මේ එක බල එකගේ p කියලා ගත්තොත් p ඊළඟට මේ කෝණය θ කියලා ගත්තොත් අපිට මේ බල දෙකේ කිසිම ගැටලුවක් නැහැ. සම්ප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. r වර්ගය කියන සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ වලින්. එහෙමනම් මෙතන q වෙනුවටත් වෙනවා p වර්ගය. එතකොට මෙතන 2p වර්ගය ධන මෙතනත් වෙනවා 2p වර්ගය cos θ. මොකද මේ q කියන්නේ p මේ q කියන්නේ p. එතකොට මේකෙන් එනවා අපිට 2p වර්ගය කියන එක උක්ත කරොත් 1 ධන cos θ. එහෙමනම් අපිට r වෙනුවට ලියන්න පුළුවන් 2p වර්ග 1 ධන cos θ කියන මේ සම්පූර්ණ එකේම වර්ගමූලය. අපිට මේකෙදී p වර්ගය එළියට ගන්න පුළුවන්. එතකොට p වාරයක් 2 1 ධන cos θ වල වර්ගමූලය. මේකෙන් අපිට පුළුවන් සම්ප්‍රයුක්තය හොයාගන්න. ඊළඟට අපි බලමු කොහොමද අපි මේ දෙක අතර තියෙන අන්තරය හොයන්නේ කියලා. මේ දෙක අතර අන්තරය හොයද්දී මෙන්න මේ විදිහට ත්‍රිකෝණය අඳගත්තාම මෙයා p නම් අන්තරය අපි මෙයාගේ දිශාව මෙහෙම තිබ්බේ අපි මෙයාව ඍණ p කරනවා. එතකොට අපිට අන්තරය ගන්න පුළුවන්. මෙයා ඍණ p කරනවා. ඊළඟට මෙතනින් අදිනවා මේ සම්ප්‍රයුක්තය. කියන්නේ මෙයා ඍණ p කියන්නේ මේ දිශාවට දැන් වැඩ කරන්නේ කලින් තිබුණ විදිහට දැන් පල්ලෙහාට. ඒ කියන්නේ p ඍණ p. මෙයා පාද දෙකක් සමාන වන ත්‍රිකෝණයක්. එහෙමනම් මේ පාද දෙක සමාන නිසා මෙයාගෙන් මේ කෝණය සමච්ඡේදනය කරලා අඳින රේඛාවෙන් මේක ලම්බකව කැපෙනවා. ඒ වගේම මෙන්න මේ දුරවල් දෙක සමාන වෙනවා. මෙයාගේ මේ පාද දෙක සමාන නිසා මෙයාගේ මේ කෝණය සමච්ඡේදනය වෙන. ඒ කියන්නේ මේ θ කෝණය සමච්ඡේදනය වන රේඛාවෙන් මේ තුන්වෙනි පාදය දෙකට බෙදෙනවා සහ ලම්බකව කැපෙනවා. එහෙමනම් මෙයා θ බෙදීම 2 වෙනවා. මෙයා θ බෙදීම 2 වෙනවා. එතකොට අපිට මේ දෙක අතර අන්තරය කියලා කියන්නේ මෙන්න මේ දුර. අපි මේක ගමු x y z. එහෙමනම් අපිට p දෛශිකය අඩු කිරීම p දෛශිකය කියන්නේ මේ දෛශික දෙකේ අන්තරය කියන එක එනවා මෙන්න මේ zy කියන දෛශිකය. එහෙමනම් අපිට පුළුවන් මේ zy කියන එකේ විශාලත්වය හොයාගන්න. මෙතන තියෙන ඍණ p මෙතන තියෙන ධන p. එතකොට p
sin theta බෙදීම 2යි. මෙතනින් එනවා p sin theta බෙදීම 2යි. ඒතර p sin theta බෙදීම 2යි. එකතු කිරීම මේ කියන්නේ මෙතන දෛශිකේ ඍණ වුණාට ඍණ දෛශිකේ වුණාට මෙයාගේ අගය pමයි. එහෙමනම් මෙයා ඉන්නේ p sin theta බෙදීම 2යි. එහෙනම් මෙයා යනවා 2p sin theta බෙදීම 2යි කියලා. ඒ කියන්නේ අන්තරය අපිට එනවා මේ දෛශික දෙක අතර අන්තරය 2p sin theta බෙදීම 2යි කියලා. හොඳයි එහෙමනම් අපි අද දෛශික සම්බන්ධයෙන් තියෙන පාඩම මෙතනින් අවසන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ තුන්වෙනි වීඩියෝ එකෙන් සරල රේඛීය චලිතය පිළිබඳ පාඩම කියලා දෙන්න. ආයිබෝවන්.